දැන් අපිට ඇවිල්ලා තියෙනවා language selection එක. එතකොට මම මේක මේ වෙලාවේදී mouse එක වැඩ කරන්නේ නැහැ. mouse drive එක support කරන්නේ නැහැ මේ version එකේදී. නමුත් අලුත් version එකේදී mouse drive එකත් support කරනවා. මම මේක English නේ අපිට ඕනේ. ඒක language එක කොහොම select කරන්න පුළුවන්. මම English select කරනවා. ඊට පස්සේ keyboard layout එක US තමයි. Okay. and media එක කියන්නේ අපේ OS එක කොහෙද තියෙන්නේ? දැන් තියෙන්නේ CD එකේ local CD එකේ. එතකොට CD එකේ search කරනවා installation media එකක් තියනවද කියලා නැවත. හරි. මේක ටෙස්ට් කරන්න අවශ්‍ය නැහැ media testing එකක්. ඒකට ලොකු වෙලාවක් යනවා. අපිට sure නැත්නම් තමයි media testing එකක් කරන්න ඕනේ. ඒක මම skip කරනවා. හරි. ඒක ඕන නම් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු වෙලාවක් යනවා මුළු media එකම test කරලා බලන්න errors තියෙනවද කියලා. ඒක හොඳයි. කරනවා නම් මොකද අර මගදී හිර වෙනවා වගේ වෙනවනේ. ඒක නිසා ඒක අත්‍යවශ්‍ය නැහැ. Tamanට media එක sure නම්. මේ media එකත් ඇත්තම කියනවා නම් sure නෑ. ඔක සමහර විට එහෙම නොවෙන්න පුළුවන්. නමුත් රවුලක් නෑ මම හිතනවා වැඩ කරයි කියලා. හරි. දැන් නම් mouse එකත් වැඩ කරන level එකට ආවා. Okay. හරි. එතකොට මේක next වෙන click කරන්න option එකක් නෑ. මෙන්න දැන් මේවා අතිශය වැදගත් දේවල්. ඔයගලන්ට විභාගයට ප්‍රශ්නත් අහනවා මේ දේවල් වලින්. දැන් මෙතන මට options දෙකක් තියෙනවා. basic storage devices ද මේකේ තියෙන්නේ. එහෙම නැත්නම් specialized කියලා. මේ specialized කියන්නේ ඔය මේ RAID එකක් දාලා තියෙනවා නම් SCSI drives තියෙනවා නම් අන්න ඒවා. දැන් මේක යන්නේ අතරම normal basic hard disk එකක් නේ. ඒක නිසා මම basic storage devices click කරලා next click කරනවා. දැන් තමයි වැදගත්ම දේ. එතකොට මේකටත් පස්සේ ඉස්සෙල්ලාම අපිට host name එකක් දෙන්න කියනවා මේ computer එකට නමක් දෙන්න කියන. එතකොට මේකේ දැනට තියෙන්නේ localhost.local domain. එහෙම නැතුව අපිට ඉතින් කැමති නමක් මේකට දෙන්න පුළුවන්. මම දෙනවා මේක pc09.wideaway කියලා. ඕකේ අන්න ඔහොම දුන්නා. ඊට පස්සේ next. ඊට පස්සේ මේකේ අර time zone එක select කරන්න කියනවා. අපිට map එකක්ම තියෙනවා. මෙන්න කොළඹ තියෙනවා. ඔන්න select කරා. ඒෂියා කොළඹ. next. root password එක. මොකද්ද මේ root password එක කියන්නේ? අර Windows වල built-in administrator අන්න ඒ වගේ කතාවක් තමයි root password එක කියන්නේ. ඒක ඉතින් අනිවාර්යෙන් දාලා මතක තියාගන්න මොකද්ද කියලා. මම ඉතින් ලේසියට ඒ අකුරු හයක් දානවා. ඒක කියන අර not enough characters අනම්මනම් කියලා ඒක ප්‍රශ්නයක් නෑ. use anyway. ඒක අර strong password එන්නේ. මෙන්න වැදගත්ම කතාව. දැන් අහනවා කොහොමද මේක install කරන්න ඕන කියලා. පළවෙනි option එක මොකද්ද? use all space. එතකොට මොකද්ද වෙන්නේ? අර Windows අනම්මනම් ඔක්කොම delete වෙලා කෙලින්ම මේක විතරක් install වෙනවා. එහෙනම් බෑන් මට Windows තියෙද්දි තමයි CentOS එක දාගන්න ඕන. එහෙනම් දෙවෙනි එක replace existing Linux. ඒ කියන්නේ දැන්ට Linux එකක් තියෙනවා නම් ඒ partition ටික format කරලා Linux එකක් මේ CentOS එක දාන්න කියලා අහන්නේ. එහෙම option එකකුත් නෑනේ මට දැන්. ඊළඟට තියෙනවා shrink current system. ඒ කියන්නේ existing hard disk එකේ ප්‍රමාණය අඩු කරලා space හදාගෙන වැඩ කරන්න. එහෙමත් options මෙතන දීලා තියෙනවා. එහෙම නැත්නම් unallocated space එකක් දැන්ට disk එකේ තියෙනවා නම් ඒක use කරන්න. හතරවෙනි option එක. එහෙමත් නෑ මොකද දැන්ට මුළු disk එකම මම හිතන්නේ අරන් තියෙන්නේ. එතකොට create custom layout. එහෙනම් ඒක තමයි මට තියෙන option එක. ඒක තමයි advanced option එක. හරිද? මට ඕන විදිහට layout එක හදාගන්න පුළුවන්. create custom layout next. දැන් මෙන්න බලන්න මෙතන කතන්දර. මේක අතිශය වැදගත්. ටිකක් ලං කරන්න හොඳට අකුරු පේන්න. දැන් මේකේ තියෙනවනේ මේ hard drives කියලා. hard drive එකක් තියෙනවා SDA කියලා. මොකක්ද ඔය SDA කියන්නේ? S කියන එකෙන් කියන්නේ SCSI SATA කියන එක. හරිද? ඊළඟට H කියලා උතන තිබ්බනම් HDA කියලා තිබ්බනම් ඒ කියන්නේ IDE hard එකක්. හරිද? ඔතන HD කියලා තිබ්බනම් IDE hard disk එකක්. SATA මොනවාද SCSI නම් යන්නේ SDA තමයි. S තමයි තියෙන්නේ. SD තමයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද දන්නවද? first drive එක කියන එක. hard disk දෙකක් තිබ්බනම් ඒක එන්නේ SDB කියලා. එතකොට HDC කියන එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ IDE hard disk එකක් තියෙනවා. ඒක තුන්වෙනි hard disk එක. හරිද? ඊට පස්සේ මේ 1 2 3 4 කියලා තියෙන්නේ මොනවාද? partitions. මම කියවනේ Windows වල මගේ තිබ්බා C එකයි D එකයි තිබ්බා. හැබැයි දැන් මෙතන C එකයි D එකයි තමයි 2යි 3. එක කියන්නේ මොකද්ද? අර පොඩි partition එකක් එයා Windows වල තියාගන්න boot load එක දාගන්න එහෙම megabyte C එක පොඩි partition එක. මේ SDA2 කියන්නේ මගේ C එක. SDA3 කියන්නේ මගේ D එක. දැන් මට මේකේ Linux ඔබන්න ඉඩක් නැහැ කියන එක හොඳටම තේරෙනවනේ. එහෙනම් මම ඉස්සලම තියෙන partition එක delete කරන්න වෙනවා. හොඳ වෙලාවට මගේ D partition එකේ මොකුත් නැහැ. partition එක අදලා තිබ්බට මම ඒකේ මොකුත් එහෙම data දාලා software install කරලා ඒවා තිබ්බේ නැහැ. ඒක නිසා මට බය නැතුව delete කරන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නෙමෙයි නම් ඔයගොල්ලෝ Windows වලදී අර D එක shrink කරලා free space එකක් හදාගෙන වැඩේ කරන්න ඕන. නැත්නම් ඔයගලන්ට Linux දාන්න ඉඩ නැති වෙනවා.
ඕකේ. ඒක කරලා ඉන්න. දැන් මට මෙතන ප්‍රශ්නයක් නැහැ මේක ඩිලීට් කරාට. මේක ඩිලීට් කරාට OS එක නැති වෙන්නේ OS එක තියෙන C එකේ. හරි. ඕකේ මම මේක ඔව් කියන්න. ෆ්‍රී ස්පේස් කියලා එකක් තිබුණේ. ඒ ෆ්‍රී ස්පේස් කියන්නේ මම පාටිෂන් නොකරපු ඉඩ. ඔය අර හරියට පාටිෂන් බෙදා ගන්න බැරුව මේ ඉතුරුලා තියෙන මෙගාබයිට් එකක් ඔය පෙන්නනවා. ඒක ඇත්තටම ඇලොකේට් වෙලා කියලා Windows වලදී පෙන්නනවා. මෙතනදී ආ පෙන්නනවා අර බ්ලොක්ස් හදනකොට ඒ කියන්නේ ඕක දැන් මේ සෙක්ටර්ස් 8ක් හෝ ඒ වගේ ගානක් දාලා නැහැ මේ ඇලොකේෂන් යුනිට් එක හදන්නේ. සමහර ලාවට ඇලොකේෂන් යුනිට් එක ගහ ගන්න බැරුව පොඩි කෑල්ලක් ඉතුරු වෙනවා. හැම හાર્ඩ් ඩිස්ක් එකකම වෙන දෙයක්. ඒක ඉතින් මෙයා පෙන්නනවා මෙතන පැහැදිලිව. හරිද? දැන් බලන්න NTFS ෆයිල් සිස්ටම් තියෙන කියලා ඒවත් පෙන්නනවා. මම දැන් තුන්වෙනි ඒ කියන්නේ මගේ D එක Windows වල නම් D එක සිලෙක්ට් කරලා ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඩිලීට් කරනවා. නැතුව මට තව පාටිෂන් හදන්න බෑනේ. ඔන්න ඩිලීට් කරා. දැන් මට තියෙනවා ෆ්‍රී ස්පේස් එකක් unallocated ස්පේස් එකක්. ඕකේ මට දැන් පාටිෂන් හදන්න පුළුවන්. දැන් පාටිෂන් කීයක් ඕනද Linux දාන්න? මම මේ කියන්නේ CentOS වල විතරක් නෙමෙයි Linux ඕනම එඩිෂන් එකට. පාටිෂන් එකක් තිබ්බොත් හොඳටම ඇති. ඕකේ එකක් තිබ්බොත් හොඳටම ඇති. එතකොට දැන් එකක් තිබ්බට අපිට ඕන නම් up to 5 partitions මේක යන්න පුළුවන්. මේ 4 partitions යන්න පුළුවන්. ඊටත් වැඩියත් ඕන ඇතරම යන්න පුළුවන්. මොනවාද? එකක් තමයි අපේ root file system එක. ඒකට තමයි මේ Linux system එක install වෙන්නේ. දෙවෙනි එක තමයි boot එක. boot එකේ තමයි boot load. ඒ කියන්නේ Linux වල මේ kernel එක දාගන්නේ. හරිද? boot එක. boot එකේ තමයි kernel එක ඒ වගේ දාන්නේ. ඊළඟට අපිට දාන්න පුළුවන් අර මේ home folder එක. ඒ කියන්නේ users ලගේ documents තියන වෙනම partition එකක් දාන්න පුළුවන්. and swap partition එක. ඒක අතිශය වැදගත්. මොකද්ද swap එක කියන්නේ? මේකේ virtual memory එක. ඒ කියන්නේ RAM එක මදි වුණොත් hard disk එකේ මේ partition එක virtual memory එක විදිහට use කරනවා. හරි. අපි බලමු මොනවාද මේකේ දැන් දාන්නේ කියලා. මම මේක select කරලා ඉස්සෙල්ලාම create කරනවා. අහනවා partition එකේ type එක මොකද්ද? ඒක standard RAID redundant array of inexpensive disk කියලා අර disk කීපයක් සම්බන්ධ කරලා යන එහෙම කතාවක් නෙමෙයි. මම basic ඒ කියන්නේ standard partition එකක් හදනවා. okay create. ඊළඟට create කරනකොට අහනවා mount point එක. ඒ කියන්නේ ඒ partition එකේ මම දාන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? මෙතන down arrow එක press කරාම මම ওই කියපු ටික එනවා දැක්කද? මම boot partition එක ඉස්සෙල්ලාම හදනවා. ext මම දානවා file system එක ext2 වගේ දාලා මෙතන මෙගාබයිට් 500ක් දැම්මා නම් ඕකට හොඳටම ඇති. ඕකේ තමයි kernel එකයි boot loader ඒ කියන්නේ boot loader එක කොහොමද එළියෙන් install වෙන්නේ? kernel එක නම් මනම් install වෙන්නේ ඔන්න ඔය ටික සරල කියන Linux kernel එක කියන්නේ ඕකට. හරිද? ඔන්න boot partition එක. ඒක ඔය විදිහට fix size partition එකක් දාලා create. okay. ඒක හැදුවා. ඊළඟට දැන් තව 60 ගාණක් තියෙනවනේ. ඊළඟට තව partition එකක් මම create කරනවා standard partition එක. ext4 file system එකේ mount point එක දානවා home. home කියන්නේ මොකද්ද? users ලගේ අර my documents ඒ කියන්නේ users ලගේ personal folders හැදින්නේ user account wise ඕක ඇතුලේ. දැන් මේකට වෙනම partition එකක් තියෙන එකේ වාසිය මොකද්ද? අපිට system එක format කරන්න ඕන නම් ඔය partition එක intact. හැබැයි අපිට ඕක නොදැම්මොත් මොකද වෙන්නේ? ඕක root එක ඇතුලේ auto folder එකක් විදිහට හැදෙනවා. හැබැයි ඒතකොට system එක දානකොට ඒක නැති වෙන්න පුළුවන්. හරිද? boot එකත් වෙනම තියාගන්නේ ඒක kernel එක අපිට වෙනම upgrade කරන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා. ඕකේ ඒක සයිස් එක දෙන්න බෑ. ඒක ඉතින් අපි තමයි තීරණය කරන්න ඕනේ යූසර්ස්ලා කී දෙනෙක් ඉඳීද එක්කෙනෙකුට ගිගාබයිට් කීයක් ඕනද කියලා. මම ගිගාබයිට් 5ක් විතර දෙන්නම්කෝ යූසර්ස්ලාට. හරි ගිගාබයිට් 5ක් විතර දෙනවා යූසර්ස්ලාට. ext4 එකෙන් ෆයිල් සිස්ටම් එක දාන්න. ඒ කියන්නේ Linux ලගේ ෆයිල් සිස්ටම් එක. දැන් මේ ext2 කියන එක ගත්තොත් එහෙම ඒක ජර්නලින් ෆයිල් සිස්ටම් එකක් නෙමෙයි non journaling එකක්. මේක ජර්නලින් ෆයිල් සිස්ටම් එකක්. ඒ වගේ වෙනස අපි ඉස්සරහදී කතා කරනවා. මම ext4 දාලා මේක හැදුවා. හරි. එකත් හරි. ඊළඟට දැන් මෙතන මේ ඇයි මේක එක්ස්ටෙන්ඩ් උනේ? ඔයගොල්ලෝ දන්නවනේ බේසික් ඒ කියන්නේ බේසික් හાર્ඩ් ඩිස්ක් එක පාර්ටිෂන් 4යි හදන්න පුළුවන්. එතකොට තුන්වෙනි පාර්ටිෂන් එක දක්වා ඕකේ හතරවෙනි පාර්ටිෂන් එක ස්පෙෂල් පාර්ටිෂන් එක වෙලා ඒක ඇතුලේ තමයි අනිත් ඒවා හැදෙන්නේ. අපිට යූසර් වයිස් එක ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. නමුත් ටෙක්නිකලි ඒක තමයි වෙන්නේ. හරි ඔන්න දැන් Linux පාර්ටිෂන් දෙකක් දැන්ට හදලා තියෙනවා. මොකටද? boot එකටයි home එකටයි. ඊළඟට මම හදනවා ගිගාබයිට් 10ක හෝ 20ක විතර පාර්ටිෂන් එකක් ext4 වලින්ම root එකට. ඕක තමයි අපේ OS එක install වෙන main location එක root මේ. ඒකට ගිගාබයිට් 10ක් දෙනවා. 15ක්ම දෙන්නම්කෝ. තුන්වෙනි පාර්ටිෂන් එක. හතරවෙනි පාර්ටිෂන් එක මම හදනවා standard partition එක. මෙතන ෆයිල් සිස්ටම් එක මම දානවා SWAP කියලා. දාපු ගමන් mount point එක හන්නේ ඒක SWAP තමයි කෙලින්ම. size එක ඉතින් RAM එක මගේ GB දෙකක් තියෙනවා නම් SWAP එක සාමාන්‍යයෙන් ඒ වගේ එකමාරක් දෙනවා. මම GB 4ක් විතර දෙන්නම්කෝ.
එච්චර ඕනේ 2GB දෙන්නම්කෝ. මගේ මේකේ 3GB හරි 4GB හරි RAM එක තියෙනවා. මම ඔන්න 2GB දුන්නා. ඕකේ ඒක ඉතින් තමන්ට පස්සේ වැඩි කරගන්නත් පුළුවන්. 2GB 2 නේ හරි. ඔන්න පාටිෂන් 4. මට හැබැයි බූට් එකයි දැන් ඔයගලන්ට තේරෙනවා රූට් එක ඇතුලේ හෝම් රූට් එක ඇතුලේ බූට් කියලානේ මේවා කොහොමත් වැටෙන්නේ. හැබැයි මේවා සෙපරේට් පාටිෂන්ස් වල දැන් තියෙන්නේ. මට ඕන නම් රූට් එක විතරක් දෙන්න පුළුවන්. එතකොට හෝම් එකයි බූට් එකයි මේක ASIC හැදෙන ඔටෝමැටිකලි. හැබැයි එතකොට අර මේන්ටේන් කරන්න ගියාම ටිකක් අමාරුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඊට පස්සේ ස්වැප් එක නොදුන්නොත් RAM එක ඉවරුනොත් මැෂින් එක ස්ටක් වෙනවා. ස්වැප් එකත් ඕන නම් නොදී ඉන්න පුළුවන්. අනිවාර්යෙන් දෙන්න ඕන මොකද්ද රූට් එක විතරයි. හරි. පාටිෂන්ස් 4ක් ඇදුවා. පාටිෂන් එකක් තියෙනවා නම් රූට් එක විතරයි. එතකොට රූට් එක විතරයි. හැබැයි ස්වැප් එක වෙනම කොහොමද දෙන්න ඕන දෙනවා නම් නැති වුණොත් එහෙම RAM එක ඉවරුනම කම්පියුටර් හිර වෙනවා. ඕකේ. හරි. එහෙනම් ඉවරයි වැඩේ. next. ඊට පස්සේ අහනවා හොඳටම ෂුවර්ද කියලා. එහෙනම් go back ගිහිල්ලා වෙනස් කරගන්න පුළුවන්. ඔන්න write changes to disk. ඉතින් මේක එතකොට වෙනස් කරන්න බෑ. අන්න පාටිෂන්ස් ටික ටක් ගාලා ක්‍රියේට් වෙනවා දැක්කද? හරි. දැන් අහනවා මෙන්න වැදගත්ම ප්‍රශ්නයක්. දැන් SDA එකයිනේ තියෙන්නේ. හරිද? SATA එක ඩිස්ක් එකක් තියෙනවා. ඒකේ බූට් කරන්න ඕන ඩිෆෝල්ට් බූට් කරන්න ඕන එකේ තියෙන OS එකද පහේ තියෙන OS එකද අහනවා. පහේ තියෙන්නේ මොකද්ද? අපේ CentOS එක. එකේ තියෙන්නේ Windows එක. එතකොට දැන් එකේ තියෙන එක ලෝඩ් කරොත් ලේසියිනේ. නැත්නම් හැම වෙලාවම CentOS නේ ලෝඩ් වෙන්නේ. අන්න ඒක මම දානවා. දාලා මෙතන install boot loader on SDA. දැන් මොකද්ද මේ boot loader on SDA 1 2 නැතු SDA විතරක් තියෙන දන්නවනේ boot load එක තියෙන්නේ අපේ partition table එකට එළියේ. ෆස්ට් සෙක්ට් එකේ boot load එක ගහන්න ගිහිල්ලා. එතකොට ඒක වදින්නේ මොන ඩිස්ක් එකේද? ඔයාලා ප්‍රශ්නයක් ඇහුවේ ඔයාට hard disk දෙකක් තියෙනවා නම් කොහොමද කියලා. hard disk එකේ මොන disk එකේද Linux වැටෙන්නේ කියලා තීරණය කළා. මතක තියාගන්න boot load එක කොයි ලෝකෙටද දාන්නේ කියලා. පළවෙනි disk එකටද දෙවෙනි එකටද? එතකොට හොඳට මතක තියාගන්න ඔයා දෙවෙනි hard disk එකට දැම්මොත් එහෙම boot load එක ඒක ගැලෙව්වොත් ඔයාට වැඩ කරන්න බැරි වෙනවා. හරි. ඒක මතක තියාගන්න boot load එක කොහටද දාන්නේ කියලා. ඉතින් මගේ නම් මෙතන එකයිනේ තියෙන්නේ. මම boot load එක ඒකට දානවා. ඊළඟට අහනවා boot load එකට password එකක් දාන්නද කියලා. boot load එකෙන්නේ අපිට OS එක select කරගන්න දෙන්නේ. boot load එකට මේක අතිශය වැදගත් දෙයක් විභාගෙට අහනවා හැම පාරම වගේ. boot load එකට password එකක් දැම්මේ නැත්තම් මොකක්ද දන්නවද වෙන්නේ? password එකක් නැතුව single user mode එකෙන් Linux load කරලා කෙලිම root access ගන්න පුළුවන්. ඕක Linux වල තියෙන vulnerability නෙමෙයි මේක feature එකක්. ඒක vulnerability එකක් වෙන්නේ අපි boot load එකට password එකක් නොදැම්මොත්. boot load එකට password එකක් නොදැම්මොත් අපි Linux වලට කොච්චර මේ password දාලා තිබ්බද? දැන් අපි root account එකට password එකක් දැම්මේ. ඕක අහන්නේ නැහැ single user mode යනකොට. හරිද? boot load එකට password එකක් දැම්මොත් ඒ password එක නැතුව single user mode යන්න බෑ. ඕකේ. ඒක අපි කරලා පෙන්නනවා. හරි. එතකොට password එක මම පස්සේ දාන විදිහ කියන්නම්කෝ. ඕනනම් මෙතනම දාගන්න පුළුවන්. ඕකේ. ඒව දාන්නේ නැහැ. මම කියන හැබැයි Windows එක load කරන්න කියලා. හරිද? ඒකත් අපිට වෙනස් කරන්න පුළුවන්. දැම්මට පස්සේ grub එකට ගිහිල්ලා ඒක වෙනස් කරන්න පුළුවන්. හරි. next. සර් දැන් අපිට මෙහෙම කරන්න බෑ. දැන් අපේ මේ වෙනම ඒ කියන්නේ portable hard disk එකකට ඔක දාලා බෑ. external hard disk වලට OS දාන්න බෑ. ඒක internal මේවා connect වෙන්න. මේකත් වැදගත් දෙයක්. අපිට කෙලිම desktop version එකම CentOS වල install කරගන්න ඕනේ. ඉතින් නැත්තම් තේරෙනවනේ command line එකෙන් විතරයි වැඩ කරන්න වෙන්නේ. desktop දානවා. එතකොට මේ additional repositories කොහෙන්ද ගන්න කියලා අහනවා software installation වලට. මේකේ by default තියෙන CentOS ඒවා අපිට පස්සෙත් දාගන්න පුළුවන්. next. හරි ඉන්ස්ටෝල් වෙනවා. ඔකට යයි විනාඩි මම හිතන්නේ 10ක් විතර යයි.